අයිබෝවන් 2022 කණ්ඩායම දරුවනි මම මේ උත්සාහ කරන්නේ 12 වෙනි ශ්‍රේණියේ පළවෙනි වාරයට අදාළ 11 වෙනි පුනරීක්ෂණ පත්‍රිකාව සාකච්ඡාවට බඳුන් කරන්න ආදර්ශ විසඳුම්. දැන් ඒකේ මම භාගයක් මේකේ ලියලා තියෙනවා. ඒකේ තියෙනවා දත්ත දෙකක්. එකක් ඇල්ෆා ධන බීටා සමානයි පයි බෙදීම 2යි කියලා තියෙනවා. තව එකක් තියෙනවා බීටා ධන ගැමා සමානයි ඇල්ෆා කියලා. ඒකම මේ ඇල්ෆා බීටා ගැමා කියන මේ කෝණ 0.90 අතර තියෙන කෝණ බව දීලා තියෙනවා. ඉතින් මේකට දැනටමත් මට ළමයි දෙන්නෙක් විතර WhatsApp හරහා එවලා තිබුණා ඒගොල්ලන්ගේ සාධන හරිද කියලා අහලා. ඔව් ඒවා ඊටාම හොඳ සාධන තිබුණා. මම ඒගොල්ලන් ප්‍රතිචාර දැක්කුවා. දැන් මේ තියෙන්නේ මම හදන ක්‍රමේ. දැන් මෙතන මම ඉස්සල්ලාම මේ පළවෙනි දත්තය අරගෙන ඒකේ ඇල්ෆා ගත්ත අනිත් පැත්තට අරගෙන දෙපැත්තටම tan දැම්මා. ඒතර tan බීටා සමානයි tan පයි බෙදීම 2 ඍණ ඇල්ෆා කියලා එනවා. ඔබ දන්නවා tan phi බෙදීම 2 ඍණ ඇල්ෆා කියන්නේ cot ඇල්ෆා කියලා. ඒතර එතනින් එනවා tan බීටා සමානයි cot ඇල්ෆා කියලා. ඊළඟට මම යනවා ඊළඟ දත්තයට. ඒ කියන්නේ බීටා ධන ගැමා සමානයි ඇල්ෆා කියන එක. ඒකෙන් මම බීටා උක්ත කරනවා. එතකොට එනවා ඇල්ෆා ඍණ ගැමා කියලා. right? දැන් මම මේකේ දෙපැත්තේ tan සලකනවා. tan සලකපුවාම tan බීටා සමානයි tan ඇල්ෆා ඍණ ගැමා කියලා එනවා. ඒ කියන්නේ මේ දෙපැත්තෙම tan අගය සලකනවා කියන එක. මේ කෝණ දෙක සමාන නිසා ඒගොල්ලන්ගේ tan අගයනොත් සමාන වෙන්න ඕනේ. ඊළඟට මම මෙතෙන්ට පාවිච්චි කරනවා අර tan a ඍණ b වල ප්‍රසාරණය. දැන් හරස් ගුණිතයෙන් මම මේක මේ පැත්තට ගත්තොත් මට එනවා tan බීටා වතාවක් 1 ඍණ tan ඇල්ෆා tan ගැමා සමානයි tan ඇල්ෆා ඍණ tan ගැමා කියලා. දැන් මේ tan බීටා වෙනුවට මම ආදේශ කරනවා cot ඇල්ෆා. මේ tan බීටා වෙනුවට මම ආදේශ කරනවා මේ cot ඇල්ෆා. හරිද? මේ tan බීටා වෙනුවට cot ඇල්ෆා ආදේශ කරනවා. හරි? එතකොට මෙතෙන්ට මම cot ඇල්ෆා දැම්මොත් එම නිසා මේ tan බීටා තියෙන තැනට මේ cot tan බීටා සමානයිනේ cot ඇල්ෆාට. ඒක ආදේශ කරනවා. එතකොට එනවා cot ඇල්ෆා 1 ඍණ tan ඇල්ෆා tan ගැමා සමානයි tan ඇල්ෆා ඍණ tan ගැමා කියලා. දැන් මම වරහන් ඉවත් කරනවා. වරහන් ඉවත් කරොත් මට එනවා cot ඇල්ෆා ඍණ cot ඇල්ෆා වතාවක් දැන් මේ ගුණිතය cot ඇල්ෆා ගෙන් ගුණ වෙන්නේ. එතකොට cot ඇල්ෆා ගෙන් tan ඇල්ෆා ගුණ වෙනකොට ඒ දෙන්න පරස්පරනේ කිනකාගේ කැපිලා ගිහිල්ලා මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. එක ඉතුරු වෙන්නේ. මේ පද දෙක මේකෙන් ගුණ වෙනකොට cot ඇල්ෆා tan ඇල්ෆාෙන් ගුණ වෙනකොට කැපිලා ගිහිල්ලා එක ඉතුරු වෙනවා. ඒතර ඉතුරු වෙන්නේ ඍණ tan ගැමා කියන එක. සමානයි tan ඇල්ෆා ඍණ tan ගැමා කියන එක. දැන් මේකෙන් අපි tan ඇල්ෆා උක්ත කරනවා. ඒතර මෙයා මේ පැත්තට එන්න ඕනේ. sorry මෙතන මේ ඍණ නම් මේකෙන්නේ ධන නේද? tan a ඍණ b කියන්නේ tan a ඍණ tan b බෙදීම එක ධන tan a tan b නේ. මෙතන ධන ධන ධන. දැන් මෙයාව මේ පැත්තට ගත්තොත් මෙයා මේ පැත්තට එනකොට ධන tan ගැමා කියලා ඉන්නේ. එතකොට 2යි tan ගැමා එනවා. 2යි tan ගැමා. ධන මේ පැත්තේ දින cot ඇල්ෆා සමානයි tan ඇල්ෆාට. හැබැයි මේ cot ඇල්ෆා වෙනුවට අපිට ආයෙ බාරක් පුළුවන් tan බීටා ආදේශ කරන්න. මෙතන තියෙන cot ඇල්ෆා වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන තියෙන tan බීටා. ඒ නිසා මම මේක මුලට දාලා ලියන්නම් tan ඇල්ෆා සමානයි cot ඇල්ෆා වෙනුවට අපි දානවා tan බීටා ධන 2යි tan ගැමා කියන ප්‍රතිඵලය ලැබෙනවා. දැන් බලන්න මෙතන මොනවද අපි කරේ කියලා. කරපු දේ තමයි මේ මෙන්න මේ ප්‍රතිඵලය අරගෙන මේ දීලා තියෙන දත්තය අරගෙන ඒකේ බීටා උක්ත කරලා දෙපැත්තේ tan ගත්තා. එතකොට tan බීටා සමානයි tan 90 ඍණ ඇල්ෆා එනවා. tan 90 ඍණ ඇල්ෆා කියන්නේ cot ඇල්ෆා. ඒක ඕකේ. ඊට පස්සේ මේ දෙවෙනි එකට ගත්තා. ඒකෙන් බීටා ධන ගැමා සමාන ඇල්ෆා තියෙනවා. ඒකෙන් බීටා උක්ත කරලා දෙපැත්තෙම tan සරගන්නවා. එතකොට tan බීටා සමානයි tan ඇල්ෆා ඍණ ගැමා කියලා එනවා. හරි? tan බීටා සමානයි tan ඇල්ෆා ඍණ ගැමා කියලා එනවා.
එතකොට tan alpha ඍණ gamma කියන එක ප්‍රසාරණය කරපුවාම මේ විදිහට එනවා. ඒකේ හරයේ තියෙන ප්‍රතිඵලය මම ගත්ත හරස් ගුණිතය මේ පැත්තට අරගෙන මෙන්න මේ එළියේ තියෙන tan beta වෙනුවට cot alpha දාලා වරහන් ඉවත් කරා. ඒ වරහන් ඉවත් කරපුවාම ඔබට පේනවා මෙතන cot alpha ඊළඟ මෙතන වරහන් ඉවත් කරද්දී cot alpha ට tan alpha කැපිලා එකක් එනවා. මොකද ඒ දෙන්න පරස්පරනේ. ඒතර ඉතුරු වෙන්නේ tan gamma කියන එක. ඒවා එකපාරින් කරන්න ඕන. නිකම් මේ පොඩි පන්ති වල ඉන්න අර හතේ පන්ති ළමයි වගේ cot alpha ගුණ කිරීම tan alpha වතාවක් tan gamma ලියලා ඊළඟ ස්ටෙප් එකේ cot alpha tan alpha වෙනුවට එක දාලා එහෙම යන්න බෑ. ඒවා හිතෙන් සුළු කරන්න ඕනේ. එතකොට මේ tan gamma මේ පැත්තට ගත්තාම 2යි tan gamma ආවා. දැන් මේ පැත්තේ තියෙන cot alpha වෙනුවට tan beta ආදේශ කරනවා. හරි නේද? ඔව්. ඉතින් ඒක තමයි මෙතන පාවිච්චි කරලා තියෙන දේ. ඉතින් ඔබ වීඩියෝ එක නවත්තලා ඒ අවශ්‍ය සඳහන් කර ගැනීම ටික කරන්න. හරි? එහෙනම් මම යනවා ඊළඟ ගැටලුවට. ඒකේ දෙවෙනි ගානේ තියෙන්නේ අර මම බහුපදයේ යටතේ සාකච්ඡා කරපු එක්තරා ආකෘතියක ගැටලුවක්. fx යනු මාත්‍රයේ 3 හෝ ඊට වැඩි බහුපදයකි. එම බහුපදය x x ඍණ 1 x ඍණ 2 න් බෙදූ විට ශේෂයන් පිළිවෙලින් fx බහුපදයේ මෙන්න එහෙන් බෙදූ විට ශේෂය සොයන්න. මේක මූලික මට්ටමේ ගැටලුවක්. නමුත් මේවා පිළිබඳව ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ ඊටාම සුපැහැදිලි අදහස්. ආයේ මේ වගේ ගානක් දැක්ක ගමන් එක ෂණේ රයිට් මේක යන්නේ මෙහෙමයි කියන මට්ටම ඕනේ. එතකොට මේ මූලික මට්ටමේ ආකෘති වල තියෙන ගැටලු පිළිබඳව තියෙන අවබෝධය ඒ තරමට තියෙනකොට තමයි විභාගයකදී තමන්ගේ අත්දැකීමට චුට්ටක් ඈතින් තියෙන ගානක් දුන්නාම එවැනි ගානකට හිතන්න වෙලාව තියෙන්නේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය මට්ටමේ ගැටලුත් මේ විභාගයේදී ඔයගලන්ට කල්පනා කර කර හිත ඉන්න තියෙනවා. ඒ කියන්නේ මම මේකෙන් අදහස් කරන්නේ ගණන් කටපාඩම් කරලා කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මම කියන්නේ මූලික ආකෘතියේ ගැටලු. ඒ කියන්නේ සිද්ධාන්ත සාකච්ඡා කරද්දී ගුරුවරයෙක් විසින් යමක් විෂය ගැන දන්නා ගුරුවරයෙක් විසින් සාකච්ඡා කරනු ලබන මූලික ආකෘති ටික පිළිබඳව ඊටාම ඉහළ පරිණත භාවයක ඉන්න ඕනේ කියන එක තමයි මේකෙන් අදහස් කරේ. දැන් මෙතන fx කියන්නේ මාත්‍රයේ 3 හෝ ඊට වැඩි බහුපදයක්. එතකොට මම ඔබෙන් අහනවා පන්ති කාමරේදී ඇයි මේක මාත්‍රයේ 3 හෝ ඊට වැඩි වෙන්න ඕනේ කියලා. ඒකට හේතුව මේ fx බහුපදයේ x වතාවක් x ඍණ 1 වතාවක් x ඍණ 2 න් බෙදනවා කියන්නේ. ඔබ දන්නවා ඒක වරහන් ඉවත් කරොත් භාජකය තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. ඒතර භාජකයේ තුන්වෙනි මාත්‍රේ නම් භාජ්‍ය අනිවාර්යෙන්ම එක්ක මාත්‍රයේ 3 හෝ ඊට වැඩි වෙන්නට ඕන වෙනවාමයි. ඒක ඔබ දන්නා දෙයක්. හරි දැන් අපි යමු. දැන් ඔබට පේනවා මේ පළවෙනි දත්ත තුන ශේෂ ප්‍රමේය පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. ඒතර අපි එකපාරම උඩින් ලියනවා ශේෂ ප්‍රමේය ඇසුරින්. ශේෂ ප්‍රමේය ඇසුරින්. හරි? ඒතර මොකක්ද ශේෂ ප්‍රමේයදී කිව්වේ? ශේෂ ප්‍රමේයදී කිව්වේ fx කියලා යම්කිසි බහුපදයක් x ඍණ a වගේ සාධකයකින් බෙදුවොත් මේකෙන් බෙදුවොත් මෙයාට හම්බෙන ශේෂය fa කියලා. ඔන්න ඕක තමයි ශේෂයට අපි ගන්න සාමාන්‍යයෙන් කැපිටල් R R සමාන fa කියන එක තමයි ශේෂ ප්‍රමේය කිව්වේ. එහෙනම් ඉස්සල්ලාම මේක බෙදන්නේ x වලින්. x වලින් බෙදුව විට. එහෙනම් ශේෂය එන්න ඕනේ x කියන්නේ එතකොට x ඍණ බිඳුව කියලා හිතා ගන්න වෙන්නේ අපිට. x කියන එක නම් මේ ආකෘතියට ලියනවා නම් x ඍණ බිඳුව කියලා ගන්න වෙනවා. එහෙනම් ශේෂය f බිඳුව. f බිඳුව සමානයි x වලින් බෙදුවාම ශේෂය 1යි කියලා කියනවා. එම නිසා x වලින් බෙදුවාම f බිඳුව සමානයි 1යි. ඊළඟ බෙදනවා කියන්නේ x ඍණ 1ෙන්. ඒතර x ඍණ 1ෙන් බෙදුවාම එහෙනම් ශේෂය f1 සමානයි මේකේ හැටියට ඍණ 2. ඊළඟට x ඍණ 2ෙන් එතකොට ශේෂය f2 සමානයි මේකේ හැටියට 9.
ඒතර මෙන්න මේ data තුන තමයි ඕගොල්ලන්ට දැන් තියෙන්නේ. f බිඳුව සමානයි 1, f1 සමානයි ඍණ 2, f2 සමානයි 9 කියන දත්ත තුන තමයි තියෙන්නේ. ඔන්න ඔය දත්ත තුන පාවිච්චි කරලා තමයි ඕගොල්ලෝ අර fx කියන බහුපදය x වතාවක් x1 වතාවක් x1 දෙකෙන් බෙදුවාම ශේෂය එන්නේ. එහෙනම් අපි බෙදුම් ඇල්ගොරිතමය ලියමු. fx සරෝ සමයි x වතාවක් x1 වතාවක් x1 2 ලබ්ධිය අපි ගමු 5x කියලා. අපිට ලබ්ධිය කොහොමදවත් අර්ථ දක්වන්න බෑ. ඕන උනත් බෑ. මොකද මෙයාගේ ගැන මොකුත් දන්නේ නැති නිසා. ශේෂය ax වර්ගයේ ධන bx ධන c. මට මෙතන පොඩි දෙයක් අමතක වුණා. ශේෂය මෙහෙම ගන්න හේතුව ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට මෙතනින් ඒක ලියවෙන්න ඕනේ ඇත්තටම. මේ භාජකයේ මාත්‍රය නැත්තම් මෙහෙම ලියුවා හැකි ශේෂයේ මාත්‍රය සමානයි 3 අඩු කිරීම 1 සමානයි 2. භාජකයේ මාත්‍රයෙන් එකක් අඩු වුණාමනේ ශේෂයේ සාධාරණ මාත්‍රය තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ශේෂයේ සාධාරණ වශයෙන් ax වර්ගය ධන bx ධන c කියලා ගත්ත හැකියි. එතකොට දැන් මෙන්න මේ data තුන පාවිච්චි කරන්න නම් අපි එහෙනම් x සමානයි බිඳුව ආදේශ කරන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට එනවා f බිඳුව සමානයි 1 සමානයි මේ කෑල්ල බිඳුව එනවා. x වෙනුවට බිඳුව දාපුවම මෙතනින් එන්නේ කෙලින්ම c. එහෙනම් මේකෙන් එනවා c සමානයි 1යි. ඊළඟට අපි දානවා x සමාන 1. x සමාන 1 දාපුවාම f1 සමානයි ඍණ 2 සමානයි මෙතෙන්ට දාපුවාම බිඳුව එනවා. ඒතර x සමාන 1 දාපුවාම a ධන b ධන c එන්නේ. හැබැයි අපි දන්නවා c කියන්නේ 1යි කියලා. එතකොට c වලට මෙතෙන්ට 1 ආදේශ කරන්න හිතෙන්. a 1 මේ පැත්තට එනකොට ඍණ 1ක් වෙනවා. ඍණ 3යි. එහෙනම් මට ලැබෙනවා සමීකරණයක් a ධන b සමානයි ඍණ 3යි කියලා. මේක ගන්න 1 කියලා. ඊළඟට x සමානයි 2 ආදේශ කරනවා අපි. x සමානයි 2 ආදේශ කරොත් f2 සමානයි 9 සමානයි මේ කොටස බිඳුව වෙනවනේ. මෙතන 2 වර්ගය 4යි 4යි a ධන මෙතන 2 දාපුවම 2යි b ධන c. හැබැයි අපි දන්නවා c වලගේ 1යි කියලා. එහෙනම් ඒ 1 මෙතෙන්ට ආදේශ කරනවා. ඒක මේ පැත්තට ගත්තාම ඍණ 1ක් වෙනවා. එහෙනම් මට එනවා මෙතනින් 8 සමානයි කියලා 4යි a ධන 2යි b. මේ මුළු සමීකරණයම දෙකෙන් බෙදෙන නිසා 4 සමානයි 2යි a ධන b කියලා එනවා. මේක දෙවෙනි සමීකරණය කියලා අපි ගමු. එතකොට පළවෙනි සමීකරණේ තියෙනවා a ධන b සමානයි ඍණ 3යි කියලා. අපි දෙකෙන් අඩු කරමු 1. දෙකෙන් 1 අඩු කරමු. දෙකෙන් 1 අඩු කරද්දී දැන් මේවා හිතෙන් කරන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. මෙයා ධන 3 වෙනවා. අඩු වෙද්දී ලකුණු මාරු වෙනවනේ. මේක ධන 3 වෙනවා. ඒතර 4යි 3යි එකතු වෙලා 7ක් එනවා. 7 සමානයි b කොහොමද කැපිලා යනවනේ. b කැපිලා යනවා. b කැපිලා යන ඉඳන් අඩු කරන්නේ. දැන් දෙකෙන් 1 අඩු කරද්දී 2යි a වලින් මේ a අඩු වුණාම a එනවා. එහෙනම් a සමානයි 7යි කියලා එනවා අපිට. ඔන්න ඒකත් හරි. ඊළඟ හොයාගන්න තියෙන්නේ b විතරයි. එහෙනම් b සමානයි මෙතන a වෙනුවට 7 දැම්මොත් a 7 මේ පැත්තට ආවම ඍණ 7යි b සමානයි ඍණ 10යි කියලා එනවා. ඇත්තටම ABC හොයන එක නෙමෙයි අපිට පැවරිච්ච රාජකාරිය මේ ශේෂය හොයන එක. එහෙනම් ශේෂය සමානයි ax වර්ගය කියන්නේ 7යි x වර්ගය ඍණ 10යි x ධන 1. ඒතර ඔබ ඔන්න දැන් මම එදා පන්තියේ සාකච්ඡා කරපු මේ ආකෘතිය නැවත ආයේ මේ රිවිෂන් එකට දැම්මා. මේක තමයි මම ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් කරන ක්‍රියාවලිය. තියරි පන්තියේ උගන්වන දේවල් මේ මොඩල් නැවත නැවත හැබැයි ඊට වඩා ටිකක් අමාරු ගැටලු හොයලා මම දාන්නේ. දැන් මේක නම් එහෙම අමාරු ගැටලුවක් නෙමෙයි. මම දාන්නේ එහෙමයි. ඒතකොට ඒවා සතියක් සැරයකට මේවා නැවත යෙදෙද්දී මේ ඔයගොල්ලෝ මේ දිනු වෙලා එනවා. හැබැයි ඉතින් අවංකව වැඩ කරන්න ඕනේ. එච්චරයි.
නිකම් බොරුවට මම මේක දෙනවා. තමුන් මේ වැඩේ කරන්නේ නැහැ. මම වීඩියෝ කරලා දානවා. ඒක බලන්නෙත් නැහැ. ඉතින් ditta ධම්ම වේදිනීය වශයෙන් පරිසම් දෙනවා 2022 අගෝස්තු මාසේ මුල සතියේ. දවස් දෙකකදී. හරි. ඉතින් ඒක එහෙම බෑ. මේ උසස් පෙළ ගණිතය කරන්න ආව නම් කැපකිරීම තියෙන්න ඕනේ. ඒ කැප වෙන්න ඕනේ ආසාවෙන්. ඉතාම විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා තියෙන දැඩි තණ්හාව ආසාව හිතේ ඇති කරගත්තාම මේ ඕන එකක් කැප කරන්න පුළුවන්කම ලැබෙනවා. එච්චරයි තියෙන්නේ. ඒතර ඔබ මේ වීඩියෝ එක නවත්තලා මේ දේවල් දාගන්න. එහෙමනම් මම මේක මකලා දානවා. ඊළඟට අපි තුන්වෙනි ගානට ගියොත් මේ ඇත්ත වශයෙන්ම පරණ විභාගයක කෑලි ගානක කෑල්ලක් මේ වගේ කෑලි එන ගණන් වලට ඒකේ තියෙන්නේ tan 3t සමානයි 3t ඍණ t ඝනය බෙදීම 1 ඍණ 3t වර්ගයේ බව පෙන්වන්න කියලා. මම මේක කරන්න යන්නේ නැහැ මොකද මේ තියරිය අපි කරලා තියෙනවා. මේ t කියන්නේ tan θ. හරි? ඒක පාවිච්චි කරන්න කියලා කියන්නේ. එතකොට tan 3t සමානයි 3 tan θ ඍණ tan ඝනය θ බෙදීම 1 ඍණ 3 tan වර්ගයේ θ. දැන් මේක තමයි ඔය ඔප්පු කරන්න කියලා කියන්නේ t වෙනුවට tan θ කියලා තියෙනවා කියලා. ඉතින් මේ කොටස මම කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා a9 tan phi බෙදීම 12 යගේ අපහොණය කරන්න. a9 කියන්නේ මේක පාවිච්චි කරලා tan phi බෙදීම 12 යගේ අපහොණය කරන්න. ඇත්තටම tan phi බෙදීම 12 කියලා කියන්නේ 180 බෙදීම 12 කියන්නේ 15. tan 15 යගේ අපහොණය කරන්න කියලා ඔය කියන්නේ. එතකොට දැන් මේක ඔප්පු කරන්න කියලා a9 tan phi බෙදීම 12 යගේ ආදේශ කරන්න හොයන්න කියලා කියනකොට මම ඒකයි කිව්වේ උසස් පෙළ ගණිතයේදී ඔය මුල් කොටස කරලා ඒක ඇසුරෙන් කොහොමද දෙවෙනි කොටසට යන්නේ කියන එක හරියට හිතන්න ඕනේ. ඒ සඳහා තියෙන හොඳම දේ තමයි මුල් කොටස වචනෙන් විස්තර කරලා හිතන එක. දැන් මේක දිහා බලමුවහම අපිට පේනවා θ කියන කෝණයේ 3 ගුණේ tan අගය θ වලින් ලියන හැටි තමයි මේකේ තියෙන්නේ. a9 tan phi බෙදීම 12 අගය හොයන්න කියලා. එහෙනම් අපි tan phi බෙදීම 12 කියන පද මේක ඇතුලේ හදා ගන්න ඕනේ. ඒක හොයන්න නම් මේක ඇතුලේ හදා ගන්න බෑ. tan phi බෙදීම 12 කියන පදය මේක ඇතුලේ හදා ගන්න ඕනේ. එතකොට ඒක හදන්න තියෙන හොඳම ක්‍රමය තමයි θ වෙනුවට phi බෙදීම 12 මේකේ ආදේශ කරන එක. එතකොට අපි දානවා එහෙනම් θ සමානයි phi බෙදීම 12 යෙදීමෙන්. right? එතකොට එනවා එම නිසා tan 3 වතාවක් phi බෙදීම 12 සමානයි 3 tan phi බෙදීම 12 ඍණ tan ඝනය phi බෙදීම 12 1 ඍණ 3 tan වර්ගය phi බෙදීම 12. දැන් මෙන්න මෙතන පොඩ්ඩක් හිතලා බලන්න. මේ 3 වරක් මෙතෙන්ට කැපිලා 4ක් එනවා. ඒ කියන්නේ tan phi බෙදීම 4 සමානයි මේව නම් මොනවත් කරන්න බෑ. අර අපිට අවශ්‍ය කරන පදේ තියෙනවා දැන් තැන් වල මේ. හැබැයි ඉතින් එක තැනක තියෙන්නේ එකේ බලය, අනිකේ තුනේ බලය, දෙකේ බලය මේක ටිකක් තරමක සංකීර්ණ ස්වරූපයකින් පේනවා. නමුත් අපි දන්නවා ගණිතයේදී අපි අවශ්‍ය දේ පියවර අරගෙන ප්‍රශ්නේ අපිට එන විදිහට අපි අපේ ප්‍රතිචාර දක්වන එකනේ අපි කරන්නේ. දැන් මෙතන තියෙනවා 3 tan phi බෙදීම 12 කියන එක. ඍණ tan ඝනය phi බෙදීම 12 කියන එක. 1 ඍණ 3 tan වර්ගය phi බෙදීම 12 කියන එක. මෙන්න මේක tan phi බෙදීම 4 කියන්නේ tan 45. එක සමානයි 1ට. එම නිසා 1 සමානයි 3 tan phi බෙදීම 12 ඍණ tan ඝනය phi බෙදීම 12 1 ඍණ 3 tan වර්ගය phi බෙදීම 12 කියලා එනවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ අපිට එකම එක ඔප්ෂන් එකක්වත් නැහැ. අපිට තියෙන කෙලින්ම හරස් ගුණය දාන්න විතරයි. ඒතර මේ හරස් ගුණය දැම්මහම අපිට එනවා 1 ඍණ 3 tan වර්ගය
5 බෙදීම 12 සමානයි 3යි tan 5 බෙදීම 12 ඍණ tan ඝනය 5 බෙදීම 12. දැන් මේක දැක්ක ගමන් දරුවන්ට පේන්න ඕනේ මේක tan 5 බෙදීම 12 කියන රාශියේ තුන්වෙනි මාත්‍රයේ බහුපද සමීකරණය. ඔබ නිකමට මෙහෙම වැඩක් කරන්න. tan 5 බෙදීම 12 වෙනකොට x කියලා හිතන්න. එතකොට මෙතන තියෙන්නේ 1 ඍණ 3යි x වර්ගය සමානයි 3යි x ඍණ x ඝනය. ඔබට පෙනෙයි මේක තුන්වෙනි මාත්‍රයේ බහුපද සමීකරණයක්. එහෙම x වලින් ගත්තොත් හැබැයි මේක x නෙමෙයිනේ තියෙන්නේ. මේකේ තියෙන්නේ tan 5 බෙදීම 12. එහෙනම් අපි මෙයාව අර බහුපද සමීකරණයක මූලික ඕඩර් එකට මෙයාව සකස් කරමු. ඝනජ පදය, වර්ග පදය, රේඛීය පදය, නියතය සමානයි බිඳුව ආකාරයට. අපි ගමු මෙයාව මේ පැත්තට. එතකොට එනවා tan 5 බෙදීම 12. ඊළඟට අපි ලියන්නේ වර්ග පදය ඍණ 3යි tan ඝනය. මෙයා මේ පැත්තට ගත්තා. tan ඝනය 5 බෙදීම 12 ඍණ 3යි tan වර්ගය 5 බෙදීම 12 දෙව වර්ග පදය. ඊළඟට දැන් මෙයා මේ පැත්තට ගත්තා. ඊළඟට මෙයා ලිව්වා. ඊළඟට මෙයාව ගන්න ඕනේ මේ පැත්තට. ඍණ 3යි tan 5 බෙදීම 12 ඊළඟට හරි ඊළඟට 1 මේ පැත්තේ තියෙන්නේ. ධන 1 සමානයි බිඳුව. ඒතර ඔබ බලන්න මම මොකද්ද මෙතන කළේ? අර සියලුම පද වම් පැත්තට ගත්ත. හැබැයි අර බල ටික අවරෝහණය වෙන පිළිවෙලට අර සාමාන්‍ය ඕඩර් එකට සකස් කරා. ඝනජ පදය, වර්ග පදය, රේඛීය පදය නියතේ විදියට. දැන් ඇත්තම කියනවා නම් මේක මේ මොකද්ද මේ x වල ඝනජ සමීකරණයක් වගේ. x වල ඕනනම් මෙතන tan 5 බෙදීම 12 වෙනකොට x දාගෙන අපිට මේ ගාන හදන්න පුළුවන්. එතකොට මේක x වල ඝනජ සමීකරණයක් විදියට එනවා. එහෙම ඕනේ නැහැ. ඔහොම තියෙද්දි අපි හදමු. දැන් ඝනජ සමීකරණයක් විසඳන්න නම් ඉස්සෙල්ලාම මේක සාධක කඩන්න. මේ බහුපදයේ සාධක කඩන්න. සාධක කඩන්න නම් අපි බලන්න ඕනේ යම්කිසි අගයකදී මේක බිඳුව වෙනවද කියලා. ඉතින් අපි බලන්නේ ඉස්සෙල්ලා 1 දානවා, ඊට පස්සේ ඍණ 1 දානවා, ඊට පස්සේ ධන 1 දානවා, මේ ධන 2 දානවා, ඊට පස්සේ ඍණ 2 දානවා. අර තත්වරද ක්‍රමය කියලා මම ඔබට කියන්නකො සිද්ධාන්තය තියෙන්නේ. අන්නේ සිද්ධාන්තය පාවිච්චි කරනවා. අපි නිකමට හිතමු tan 5 බෙදීම 12 කියන්නේ 1 කියලා හිතමු. හරි. හරි. එතකොට ඒක එහෙම හිතන එක වැරදි. මොකද tan 5 බෙදීම 12 කියන්නේ නිශ්චිත අගයක්. එතකොට ඒක 1 වෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නේ. හරි. නමුත් මේක සාධක කැඩීමක් නේ අපි කරන්නේ. ඒ නිසා අපි බලනවා tan 5 බෙදීම 12 වෙනකොට 1 දාලා බලමු. මෙතන 1 දැම්මොත් 1 ඝනය 1යි. ඍණ 1 වර්ගය 1 වර්ගය 1යි ඍණ 3යි. ඍණ 3 tan 5 බෙදීම 12 වෙනකොට 1 දැම්මොත්. ධන 1. බිඳුව වෙන්නේ නැහැ නේ මේක. නෑ. මේ මම මෙතන මේ වැරදිට හිතන්න එපා. මේ tan 5 බෙදීම 12 කියන්නේ විචල්‍යයක්. x වගේ කියලා හිතේ තියාන තමයි මේ කටයුත්ත කරන්නේ. ඊළඟට අපි ඍණ 1 දාලා බලමු. tan 5 බෙදීම 12ට ඍණ 1. ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් මේක සාධක කැඩිල්ලක් නිසා අර විචල්‍යයක් ඇටියට හිතලා මම ඒ සාධකේ හොයාගන්න මේ යන්නේ. එහෙම ගැටලුවක් තියෙනවා නම් මේකේ tan 5 බෙදීම 12 වෙනකොට capital X දාගෙන හරි simple x දාගෙන හරි මේක x වල එකක් බවට පත් කරලා කරත් කමක් නැහැ. ඕනනම් අපි එහෙම කරමුකෝ. capital X සමානයි tan 5 බෙදීම 12 කියලා දාගමුකෝ. එතකොට ඉවරනේ කේස් එක. එතකොට මෙතනින් එනවා x ඝනය ඍණ 3x වර්ගය ඍණ 3x ධන 1 සමාන බිඳුව. දැන් x සමාන 1 දී සෙට් වෙන්නේ නැහැ. ඊළඟට x සමාන ඍණ 1 දාලා බලමු. ඍණ 1 ඍණ 1 වර්ගය 1යි. එතකොට 3යි ඍණ 3යි. මෙතෙන්ට ඍණ 1 දාපුවාම ධන 3යි ධන 1යි. මේක බිඳුව වෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ 1 දාපුවාම මේක බිඳුව වෙනවා. x සමානයි ඍණ 1 දාපුවාම බිඳුව වෙනවා කියන්නේ x ධන 1 සාධකයක් වෙනවා. x සමානයි ඍණ 1 දී බහුපදයේ බිඳුව වෙනවා නම් x ධන 1 සාධකයක් වෙනවා. f a බිඳුව වෙනවා නම් x ඍණ a නේ සාධකයක් වෙන්නේ. දැන් මෙයා fx කියලා ගත්තොත් f ඍණ 1 තමයි බිඳුව වෙන්නේ.
ඍණ 1 දාපුවාම මේක බිඳුව වෙන්නේ. එහෙනම් x ධන 1 සාධකයක්. ඒතර මේක එක සාධකයක් වෙනවා x ධන 1. ඒතර අනිත් සාධකයේ හොයන්න පුළුවන් ක්‍රම ගැන මම ගිය සතියේ පවා කියලා දුන්නා. ඕනනම් x ධන 1කින් මේක දීර්ඝව බෙදන්න පුළුවන්. x ධන 1කින් දීර්ඝව බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් අර තර්කානුකූලව හිතලා පුරවන්න පුළුවන්. මේක හැදෙන ගැන හිතුවොත් මෙතෙන්ට එන්න ඕනේ x වර්ගය. මේක හැදෙන හැටි ගැන හිතලා මෙතෙන්ට දාන්න පුළුවන් ධන 1. x ගණන එනවා මේක ගුණුනහම ධන 1 එනවා. හරිනේ? මූල පදයේ හැදෙන හැටි ගැන හිතලා මේක පිරුව හැකි. නියතයේ හැදෙන හැටි ගැන හිතලා මෙතන පිරුව හැකි. දැන් ඇත්තටම මේක පුරවන්න දෙන්නේ මැද පදයේ විතරයි. ඒතර ඒ සඳහා මේ ගැන හරි මේ ගැන හරි හිතමු. අපි මේ ගැන හිතුවා කියලා හිතමු. ඍණ 3x වර්ගය හැදෙන්න ඕනේ. හැබැයි දැනට තියෙනවා x වර්ගයක්. එහෙනම් තව එන්න ඕනේ ඍණ 4x වර්ගයක්. ඒක එන්නේ මේ දෙක ගුණ වෙලා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන ඍණ 4x තියෙන්නම ඕනේ. හරි? එතකොට ගානට මෙතනින් එනවා ඍණ 4x වර්ගය, මෙතනින් එනවා x වර්ගය, සුළු වෙලා මේක එනවා ඍණ 3x උත් එනවා. දැන් ඔබ දන්නවා එහෙනම් එක්ක මේක බිඳුව වෙන්න ඕනේ මේක බිඳුව වෙන්න ඕනේ. එම නිසා x ධන 1 සමානයි බිඳුව හෝ x වර්ගයේ ඍණ 4x ධන 1 සමානයි බිඳුව. හැබැයි ඔය මොහොතකටවත් අමතක කරන්න එපා මේ කැපිටල් x කියලා අරන් තියෙන්නේ tan 5 බෙදීම 12 බව. ඒ කියන්නේ tan 15 බව. එතකොට මේකෙන් x සමානයි ඍණ 1 එනවා. ඒක වෙන්න පුළුවන්ද? tan 5 බෙදීම 12 ඍණ 1 වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ tan 15 වගේ ඍණ 1 වෙන්නේ නැහැ. මේක විය නොහැක. මේක වෙන්න බෑ. එහෙනම් මේක තමයි වෙන්න පුළුවන් නම් වෙන දෙය. හරි? එතකොට මේක වර්ග සමීකරණයක්. මේක සාධක කැඩෙන්නේ නැහැ. එහෙනම් අර සූත්‍රය දාලා මේක විසඳුම හොයන්න ඕනේ. මතකද ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac බෙදීම 2යි a කියන එකට. ඒතර ඒක දැම්මොත් මෙතන එනවා ඍණ b. b කියන්නේ ඍණ 4නේ. මේක b හැටියට තියෙන ඍණ 4. එහෙනම් ඍණ b කිව්වම ධන 4. ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය 16යි. ඍණ 4 වර්ග වුණාම 16යි. ඍණ 4යි ac. a කිව්වේ 1. c කිව්වෙත් 1. බෙදීම 2යි a 1. ඒ කියන්නේ මෙතන සංගුණකේ ax වර්ගය දන bx දන c. එතකොට මෙතනින් එනවා 4 ධන හෝ ඍණ වර්ගමූල 12 බෙදීම 2. ඒ ඉන්නේ කැපිටල් x. හරි? කැපිටල් x. දැන් මෙතනින් මම මේක පොඩ්ඩක් සුළු කරනවා. දොළහ කියන්නේ 4 වරක් 3 කියලා කැඩුවේ හැකි. ඒතර 4 වර්ග මූලය 2 නිසා ඔතන එන්නේ 2යි මූල 3. ඒතර මෙතනින් එනවා කැපිටල් x කියලා කියන්නේ 4 ධන හෝ ඍණ 2යි මූල 3 බෙදීම 2 කියලා. දැන් දෙකෙන් බෙදන්න පුළුවන් මේ මුළු ලවයම. ඒතර එනවා 2 ධන හෝ ඍණ මූල 3 කියලා. එතකොට කැපිටල් x ට උත්තරයක් එනවා 2 ධන මූල 3 කියලා එකකුයි 2 ඍණ මූල 3 කියලා තව එකකුයි. හැබැයි tan 15 කියලා කියන්නේ 45ට වඩා අඩු කෝණයක්. tan 45 යගයත් එකයි. එහෙනම් tan 15 යගය එකට අඩු වෙන්න එපා. tan 15 යගය එකට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ tan 5 බෙදීම 12 කියන එක එකට අඩු වෙන්න ඕනේ. මොකද
tan 5 බෙදීම 12 කියන්නේ tan 15 කියන එක. 5 බෙදීම 12 කියන්නේ අංශක 15 කියන එකනේ. ඒක එකට අඩු වෙන්න ඕනේ. හේතුව tan 45 යගියත් එකයි. tan 15 කියන්නේ ඒතකොට එකට වඩා අඩුයි. පළවෙනි වෘත්තපාදයේ ඇතුලේ කෝණය වැඩි වෙනකොට tan වැඩි වෙනවා. tan 15 යගය කියන එක tan 45 යගයට වඩා අඩු වෙන්න ඕනේ. tan 45 යගය එකනේ. එන එකට අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන දෙක ධන මූල තුන ගත්තොත් එහෙම 3.73 කියලා ඉන්නේ. මොකද මූල තුන කියන්නේ 1.73යිනේ. ඒකට දෙකක් එකතු වුණාම 3 ගානක්. ඒක කීයටවත් එන්න බෑ. එහෙනම් වෙන්න පුළුවන් ප්‍රතිඵලය තමයි 2 ඍණ මූල 3. ඒ නිසා අපි දැන් තර්කයක් කියනවා x සමාන වෙන්නේ 2 ඍණ මූල 3ට. මක් නිසාදයක් මම ඒක යටින් ලියන්නම්. මක් නිසාදයක් tan 5 බෙදීම 12 කුඩයි 1 නිසා. එහෙනම් x කියලා ගත්තේ tan 5 බෙදීම 12නේ. එහෙනම් මෙතනින් එනවා tan 5 බෙදීම 12 සමානයි 2 ඍණ මූල 3යි. මේක තමයි ඒ ප්‍රතිඵලය වෙන්නේ. හොඳයි. ඔබ මේක සටහන් කරගන්න ඕනේ. හොඳයි ඔබ මේ කොටස සඳහන් කරන්න. ඒතර බලන්න මේක තනිකරම විභාග ගැටලුවක්. මේක ඇතුලේ බහුපද පිළිබඳ බහුපද සමීකරණ විසඳීම පිළිබඳ දැනුම, වර්ග සමීකරණ විසඳීම පිළිබඳ දැනුම ඒ සියල්ල සාකච්ඡා වෙනවා. ඉතින් මේක තමයි මගේ වැඩපිළිවෙල. එතකොට මේ මගේ මේ වැඩපිළිවෙලත් එක්ක යනකොට මේ එකක් කියන්න ඕනේ. අර මේ දැන් මම හිතවන්නේ පැලය බීජයක් ඇත්තටම. ඒක සරු පොළොවක මං හිතවනවා. සරු පොළොවක නියඟ තියෙන මේ අසාර පොළොවක නෙමෙයි. ඒ හිතවලා අර මේ පොඩි කාලේ අර කතාවක් අපි අහලා තියෙනවනේ අර නරියෙකුයි හාවෙකුයි ලැබුවට දෙකක් පැල කරලා නරියාගේ ලැබුවටේට මොකද උනේ කියන එක. ඒතර ඒ නරියා ලැබු හිටවුවා වගේ මම මේ වැඩේ කරන්නේ නැහැ. මේක මං සරු පොළොවේ හිටවනවා. ඒකට කෘමියන්ගෙන් ආරක්ෂා කරලා වෙනත් සත්තුන්ගෙන් ආරක්ෂා කරලා පොහොර යොදලා වතුර යොදලා ක්‍රමානුකූලව මේ පැලේ මහා ගහක් බවට ගේනවා අවුරුදු දෙකමාරක් ඇතුළත. හැබැයි ඉතින් පැලේ ඉක්මනට ලොක් කරගන්න ඕනේ කියලා පොර වැඩියෙන් දැම්ම කියලා වැඩක් නැහැනේ. අපි හදිස්සි වුණා කියලා පැලේ ලොකු වෙන්නේ නැහැනේ. ඒ ගහට සාත්තු නොකර ගහේ අයිතිකාරය සාත්තු වින්දර හරියන්නේත් නැහැනේ. ඉතින් ඒ සියල්ල දැනගෙන මම මේ කරන රස්සාවක් මේක. නිසා මම මේ කරන වැඩපිළිවෙලත් එක්ක දිගට එන ළමයින්ට ඒගොල්ලන්ට දැනේවි මොකක්ද ඒගොල්ලෝ අවසානයේ ලබා ගන්න කියන එක. හරි. ඒ නිසා මේ වැඩ ටික අවංකව කරන්න. හරි. හොඳයි. එහෙමනම් අපි යමු ඊළඟ ගැටලුවට. මේකේ හතරවෙනි ගාන. ඒ හතරවෙනි ගානේ තියෙන්නේ OA කියලා දෛශිකයක් අර්ථ දක්වනවා. ඒ කියන්නේ A ලක්ෂයේ පිටුම් දෛශිකය. A ධන 2යි B. ඊළඟ OB කියලා දෛශිකයක් අර්ථ දක්වනවා 3යි A ඍණ B. ඊළඟ OA ලම්බකයි OB නම් මේ බව පෙන්වන්න කියලා. ඉතින් ඔබ දන්නවා දෛශික දෙකක් ලම්බකයි කියන එකෙන් දෛශිකවලදී තියෙන එකම ප්‍රතිඵලය තමයි ඒකේ තින් ගුණිතේ බිඳුව වීම.
නිසා අපිට කියන්න පුළුවන් OA.OB සමානයි 0යි කියලා. OA.OB සමානයි 0යි කියලා. දැන් OAට ආදේශ කරමු. එම නිසා A ධන 2B ඩොට් 3A ඍණ B සමානයි 0ට. දැන් ඔබ දන්නවා ත්‍රිගුණිතයේදී මේක සාමාන්‍ය වරහන් ඉවත් කරනවා වගේ ඉවත් වෙනවා. එහෙනම් A.3A දන් ඍණ A.B මෙතනින් 3 වරක් 2 6යි B.A 3 වරක් 2 6යි B.A ඍණ 2යි B.B B.B සමානයි 0ට. ඔබ දන්නවා මම මෙහෙම ඉගෙනුවා A.λB වගේ එකක්. මේ නියතයේ එළියට එනවා 3යි A.A කියලා කියන්නේ mod A වර්ගය. මෙතන A.B කිව්වත් එකයි B.A කිව්වත් එකයි දෙකම එක සමානයි. මොකද න්‍යාය දේශතාවයේ තියෙන නිසා. එතකොට 6යි A.B ඍණ A.B තියෙන්නේ. එහෙනම් 5යි A.B. ඍණ 2යි mod B.B කියන්නේ mod B වර්ගය කියන එක. සමානයි 0. එහෙනම් මේකෙන් මට එනවා A.B මේක උක්ත කරන්න නම් ඉස්සෙල්ලා මේ දෙකම එහා පැත්තට යවලා ඊට පස්සේ පහෙන් බෙදන්න ඕනේ. මේ දෙන්නවම සමීකරණය එහා පැත්තට යවලා පහෙන් බෙදන්න ඕනේ. ඉතින් ඒක අපි හිතෙන් කරමු. ඒතොර 2 සමානයි 2යට 5යි mod B වර්ගය ඍණ 3යට 5යි mod A වර්ගය. ඒතොර බව පෙන්නන්න කියන පළවෙනි රිසල්ට් එක ඕක. right ඊට පස්සේ මේගොල්ලෝ කියනවා mod A වලගේ 2යිලු mod B වලගේ 1යිලු. එහෙනම් A හා B අතර කෝණය සොයන්න. ඒතර A හා B අතර කෝණය θ කියලා හිතුවොත් ඒ කෝණය මේ ප්‍රතිඵලයෙන් මතු කරගන්න නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට පාවිච්චි කරන්න ඕනේ ත්‍රිගුණිතයේ අර්ථ දැක්වීම. ඉතින් ත්‍රිගුණිතයේ අර්ථ දැක්වීම පාවිච්චි කරන්නේ නැතුව කොහොමද කෝණය හොයන්නේ? එහෙමනම් ij වලින් දීලා තියෙන්න ඕනේ දෛශික. දෛශික ij වලින් දීලා තියෙනවා නම් ත්‍රිගුණිතයේ අර්ථ දැක්වීම නැතුව අපිට cos θ හොයන්න පුළුවන්. අර θ සමානයි cos inverse A.B බෙදීම mod A mod B කියලා රිසල්ට් එකක් අපි ගත්තා. එතනින් යන්න පුළුවන්. හැබැයි එහෙම යන්න නම් මේ AB කියන දෙන්න ij දෛශික වලින් දීලා තියෙන්න ඕනේ. ඉතින් මෙතන එහෙම එකක් නැහැ. ඉතින් එහෙම එකක් නැති තැන කෝණය හොයන්න නම් අනිවාර්යයෙන්ම මේකට ත්‍රිගුණිතයේ අර්ථ දැක්වීම පාවිච්චි කරන්න ඕනේ. එතකොට එම නිසා කියන්නේ මේක කියනවා mod A 2යි mod B සමාන 1යි. එම නිසා A.B කියන එක ලියුවේ හැකි mod A වතාවක් mod B වතාවක් cos θ සමානයි 2යට 5යි mod B වර්ගය ඍණ 3යට 2යි 3යට 5යි mod A වර්ගය. ඒතර දැන් මේක ආදේශ කරමු. 2යි වතාවක් 1යි cos θ සමානයි 2යට 5යි 1 වර්ගය 3යට 5යි 2 වර්ගය. එතකොට 4 4 3 12යි. එතන 4 4 3 12යි මෙතන 2යි. ඍණ 10යට 5 ඍණ 2යි. 2යි cos θ. එහෙනම් cos θ සමානයි ඍණ 1යි. ඔබ දන්නවා දෛශික දෙකක් අතර කෝණය අපි අර්ථ දක්වන්නේ බිඳුවේ සිට 180 දක්වා. ඒතර බිඳුවේ සිට 180 දක්වා තමයි මේ θ කියලා කෝණය පවතින්නේ. ඒතර cos θ ඍණ 1 නම් එහෙනම් අනිවාර්යයෙන්ම θ 180යි.
එම නිසා තීටා සමාන අංශක වලින් 180 කියලා ලියුවා. ඒක රේඩියන් වලින් නම් ඔබ බලන්න අපි මේ ප්‍රතිඵලයට කොහොමද ගියේ? අපිට OA OB දීලා තිබුණා. ඒතර ඒගොල්ලෝ කිව්වේ OA ලම්බකයි OB කියලා. ඔබ මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔබේ මනසේ අර විඥාණයට දාගන්න ඕනේ. ගණිතමය විඥාණයට යවා ගන්න ඕන එක රිසල්ට් එකක් තමයි දෛශිකවලදී දෛශික දෙකක් ලම්බකයි කිව්වහම අපිට යන්න පුළුවන් ඊටාම සුපුරුදු බොහොම සාමාන්‍ය ප්‍රතිඵලය තමයි මේ දෙක අතර තිත්ගුණිතය 0යි කියන එක. අති විශේෂ විදිහට වෙනත් දෙයක් යෙදෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. නමුත් ඊටාම සුලභ යෙදීම තමයි මේ දෙක අතර තිත්ගුණිතය 0 වීම. එතකොට ඒක ලියලා සාමාන්‍ය විදිහට ගිහිල්ලා මේ ප්‍රතිඵලය ගත්තා. ඊට පස්සේ එතෙන්ට ගියා අපි. ඒක තමයි ඒකෙදි කරේ. ඊළඟට අපිට තියෙනවා රෝම ඉලක්කම් දෙක කොටස. මේක ඇත්තටම මේ විභාග ගානක කෑලි දෙකක් මම මේ ඔයගොල්ලන්ට මේ දාලා තියෙන්නේ. ඒතර දැන් ඔබ මේක වීඩියෝ එක නවත්තලා මේක සටහන් කරගන්න ඕනේ. හරි? හොඳයි. A dot A ඍණ B සමානයි බිඳුව. විට හා mod B සමානයි 2 mod A. ඔය තමයි දීලා තියෙන විට A හා B අතර කෝණය ඉල්ලනවා. ඉතින් හරි සරලයි. මේ ප්‍රතිඵල දෙකනේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ඉස්සලා මේක පාවිච්චි කරනවා නම් අපි මේකේ වරහන් ඉවත් කරන්න ඕනේ. එම නිසා A.A ඍණ A.B සමානයි බිඳුව. ඒතර A.A කියලා කියන්නේ mod A වර්ගය. ඍණ දැන් දෛශික දෙක අතර කෝණය හොයන්න නම් අනිවාර්යෙන් ඔබ දන්නවා ij වලින් නැත්තම් අනිවාර්යයෙන්ම අර්ථ දැක්වීමට යන්න වෙනවා. ij වලින් තියෙනව නම් ඕනේ නැහැ. ඒතර ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන A.B වලින්. mod A mod B cos theta. ඒතර දැන් මේ ප්‍රතිඵලය පාවිච්චි කරා. ඒතර එහෙනම් ඊළඟට පාවිච්චි කරන්න තියෙන්නේ මේ ප්‍රතිඵලය. ඉතින් මේ ප්‍රතිඵලය කොහොමද පාවිච්චි කරන්නේ? mod B දින තැනට 2 mod A දානවා. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් mod A තියෙන තැනට mod B බෙදීම 2 දානවා. දෙකෙන් කැමති එක. ඉතින් මම හිතන්නේ ලේසි එක තමයි mod B තියෙන තැනට 2 mod A දාන එක. ඒතර mod A වර්ගය ඍණ mod A වතාවක් mod B තියෙනවා මෙතන. mod B කියන්නේ 2 mod A cos theta. ඒතර මෙතන එනවා mod A වර්ගය ඍණ 2 mod A වර්ගය cos theta සමානයි බිඳුව කියලා. මේ ගානේ ඇත්තටම චූටි අඩුවක් තියෙනවා. මේකේ කියන්න ඕනේ A හා B නිශ්ශූන්‍ය දෛශික විට කියලා. A හා B නිශ්ශූන්‍ය දෛශික විට කියලා කියන්න ඕනේ. A හා B නිශ්ශූන්‍ය දෛශික කියලා කියන්න ඕනේ. මොකද නැත්තම් දැන් මෙතන අර mod A වර්ගයෙන් මේක බෙදන්න බැරුව යනවා. එතන මේ ගැටලුවේ ඇත්තට මම දැන් දැක්කේ අඩුපාඩුව. මේක තියෙන්න ඕනේ A හා B නිශ්ශූන්‍ය දෛශික විට කියලා. ඒක ඔබ හරි ගස්සගත්තොත් හොඳයි කියලායි මගේ අදහස. පේපර් එකෙත් නිශ්ශූන්‍ය දෛශික විට කියලා තියෙනවා. මෙතන ඒ ගානේ අන්තිමටම වරහන් ඇතුලේ A හා B නිශ්ශූන්‍ය දෛශික කියලා ලියා ගන්නකො. එතකොට ඒක හරි. එතකොට මම එහෙනම් ඒක එහෙමයි කියලා හිතේ ධානය මෙතනින් යනවා ඉස්සරහට. එතකොට A අසමානයි අභිශූන්‍ය විට mod A අසමානයි බිඳුව නිසා. ඒ කියන්නේ A කියන එක්කෙනා අභිශූන්‍ය දෛශිකයක් නොවන විට mod A කියන එක බිඳුව වෙන්නේ නැහැ. හැබැයි අර ඒ ගානේ අඩුපාඩු හරි ගස්සන්න වෙනවා ඈ. A හා B නිශ්ශූන්‍ය දෛශික වේ කියලා දැන් ලියා ගන්නවා. ඒතකොට දැන් මෙතන mod A වලින් බෙදුවාම එතකොට 1 ඍණ 2 cos theta
සමානයි බිඳුව කියලා එනවා. එහෙනම් cos θ සමානයි භාගය කියලා එනවා. එහෙනම් θ සමානයි අංශක 60යි. 60යි කියන්නේ පයි බෙදීම 3යි. එතකොට මෙතන මේ ගැටලුවේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. A හා B නිශ්ශූන්‍ය කියන එක. ඒක අත්ත වශයෙන්ම අවශ්‍ය දෙයක්. ඒක ඒ ගානේ අග්ගිස්සේ වරහන් ඇතුලේ ඔබ අනිවාර්යෙන් සටහන් කරගන්න ඒ ගැටලුවේ වළංගුතාවය සඳහා. එතකොට දැන් ඔබට පැහැදිලි මේ සාධන. එහෙනම් මේ 11 වෙනි පුනරීක්ෂණයත් මේන් අවසానයි. හැබැයි ඉතින් මම එක දෙයක් කියනවා. මේ කාර්යය ඊටාම වැදගත් දෙයක් මේ කරන්නේ. මේක මොනවා අර පැලේට මොන වගේ ඉෆෙක්ට් එකක්ද කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ටික කලක් යයි. අවසානයේ මේ ටික හරියට කරොත් එක තැනක් එනවා. කිසිම දෙයක් මැත්ස් වල ආයි බලන්න ඕන වෙන්නේ නැහැ. කිසිම දෙයක් බලන්න ඕන වෙන්නේ නැහැ. තියරියක් බලන්න ඕන වෙන්නේ නැහැ. මොනවත් ඕනේ නැහැ. සියල්ලම ඔළුව ඇතුලේ ඊටාම නිර්වුල් අදහස් ටිකක් විදිහට පළපදියම් වෙනවා. ඉතින් එහෙම කරපු ළමයි මගේ මේ ඉතිහාසයේ පුරාවටම මම දැකලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ කටයුත්ත කරන්න ඕනේ. දැන් තමුන්ට වැරදිලා තියෙනවා නම් ඒ වැරද්ද වෙනම ෆුල් ස්කැප් කොලයක් අරගෙන ඒකේ හදලා වැරද්ද හරි ගස්සලා ඒකටම අරකටම අමුණන්න ඕනේ. මේ වීඩියෝ එක බලලා ඒ වැරද්ද හරි ගස්සලා අමුණන්න. ওই ටික වෙනම එකතු කරන්න. හරි? ඒ ටික වෙනම එකතු කරන්න. ඉතින් ලබන අවුරුද්දේ ජූලි වෙනකම්ම අපි ওই කාර්යය කරගෙන යනවා. ජූලි වෙනකම්ම කරගෙන යනවා. ඒතර විශාල ගැටලු ප්‍රමාණයක්. ඇත්තටම මම සරල ගැටලු දෙන්නේ නැහැ. දෙන්නේ තනිකරම විභාග මට්ටමේ ඒවා. විශාල ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා වෙලා ඒවට අදාළ සිද්ධාන්ත මනස ඇතුලේ ඊටාම හොඳට ලින්ක් වෙලා මේ කාර්යය ඉස්සරහට යනවා. ඉතින් ඉවසීමෙන් වැඩ කරගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අදට ඔබට සමු දෙන්නම් ආයිබෝවන්.